දත්ත සමුදාය ගොඩනගන ආකාරය පිළිබඳ සැලැස්මක් තමයි මේ database schema එකෙන් දෙන්නේ. ඊළඟට schema objects කියලා තියෙනවා. database schema කියන වචනේ ආවොත් මතක තියාගන්න මේක හරියට මොකද්ද? දත්ත සමුදාය ගොඩනගන සැලැස්මක්. මේ දත්ත සමුදාය ගොඩනගන සැලැස්මක් මේ ඔයාලට දීලා තියෙනවා. එන ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ schema objects වලදී schema objects කියලා ගත්තාම පුතා තියෙනවා database වලට අදාළ විශාල ප්‍රමාණයක්. මේ බලන්න. tables, views, sequences, synonyms, indexes, clusters, database links, procedures, packages ඕ වගේ දේවල්. හැබැයි ඕකෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ tables and indexes කියන කතාව සහ database links වගේ procedures වගේ වචන ටික විතරයි. මොකද අනිත් ඒවා මේ ළඟපාත ඔයගොල්ලෝ කතා කරන්නේ නැති දේවල්. හරි procedures කියන ඒවා ඔයගොල්ලෝ ඉස්සරහ දවසක කොහෙදී හරි database ඉගෙන ගත්තොත් කැම්පස් එකේදී හරි කොහෙදී හරි අන්න ඒ වගේ තැන්වලදී ඔයගොල්ලන් procedures කියන එක කතා කරයි. නමුත් අපිට අදාළව මේකේ වැදගත් වචන දෙක තමයි මම highlight කරලා තියෙන tables indexes කියන එක. ඒතර schema objects කියන එක complete අදහසක් දෙන්න ඕන නිසා තමයි වචන ටික ලියුවේ. සරලවම කියනවා නම් ඒතකොට පරිශීලකයන් විසින් නිර්මාණය කරන ලද තාර්කික ව්‍යුහයට තමයි schema objects කියලා කියන්නේ. මේක ඇත්තටම බාහිරින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තාර්කික ව්‍යුහය. table එකක් කියන එක, index එකක් කියන එක, procedure එකක් කියන එක, view එකක් කියන එක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒක මොකක් හැටියටද තියෙන්නේ? schema object එකක් විදිහට. හැබැයි තාර්කික ව්‍යුහයක් විදිහට තියෙනවා. තාර්කික දෙයක් අපිට අතින් අල්ලන්න බෑ. ඒකේ බාහිර ස්වභාවය දකින්නවා හැර. හරි. බාහිර ස්වභාවය දකින්නවා හැර අපිට එහෙම අතින් අල්ලලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඊළඟට indexes. මේ index කියන එකත් දැන් අපි මෙතෙක් කල database ආශ්‍රිතව මම දැන් බෝඩ් එකටත් ගිහිල්ලා මම සමහර දේවල් විස්තර කරනවා. ඔයාලා ටේබල් එකක් ගත්තාම පුතා මෙහෙමනේ ආවේ. මේ අදහස් හරියටම ගන්න ඔළුවට. හරි ටේබල් එකක් කිව්වහම කොහොම තමයි ටේබල් එක හැදුනේ ගොඩ නැගුනේ. එතකොට මේ tables වල records තමයි මේ අතර විහිදෙන්නේ. මේ අතර අපි කිව්වේ records. හරි මේ අතර records කියලා තමයි කිව්වේ. මේකේ තව එකක් අපි අඳගත්තොත් මේ අතර records. මේ අතර මොනවද? මේ අතර columns. මට කවුරු හරි මේක කියන්න මේකේ records කීයක් තියෙනවද? මේ view එකට අනුව මේකේ records කීයක් තියෙනවද? message එකක් දාන්න. හැමෝම දාන්න. මේකේ records කීයක් තියෙනවද? ඇහෙනව නේද මං කියන්නේ? දැන් මුකුත් content එකක් මම දාලා නැහැ. මට දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ ඒකට අදාළව තියෙන මේ records කොච්චරක් තියෙනවද කියලා. records කීයක් තියෙනවද? හරි records ගන්න දාන අතර මේක ලියා ගන්න.
මට ලියන්න. ඔව්. කියනවද? විනාඩි 5ක් ඇතුළත මේක ලියන්න. දැන් වේගෙත් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ටියුට්ස් වල හිස්තැන් තියන්න එපා. කොහොමද ලියලා තියෙන්න ඕනේ. තාමම 5 සහ 6 කරන්න කියලා කිව්වම මතකද? pages ටික මම ලියාගෙන නැත්තේ.
මේකේ ගොඩක් දෙනෙක් හරි උත්තරේ මේක තාම 6 දෙනෙක් 5 දෙනෙක් විතර උත්තරේ දීලා තියෙන්නේ. මේක රෙකෝඩ්ස් ගන්න හඳුනා ගන්න පුළුවන්ද කට්ටියට? මේක රෙකෝඩ්ස් ගන්න කියන එක කියන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රාථමික ප්‍රශ්න අහලා තිනවා විභාගෙ. රෙකෝඩ්ස් ගන්න කොලම්ස් ගන්න කීයද කියලා. ඔයාලගේ ස්වභාවය තේරුම් ගන්න තියෙන මේ විදිහට. මගේ ඊළඟ ප්ලෑන් එක තමයි පුතා. දැන් මේ වැඩ කටයුතු ටික මෙහෙම පදාදා පැය දෙකයි සිකුරාදා පැය දෙකයි යන අතරේ ප්‍රැක්ටිකල් සෙෂන් එක යන අතරේ ඔයගලන් හැමෝම ගොඩක් දෙනෙක් එකඟ වෙලා තිබුණා සම්තර මාරු කරගන්න. අඟහරුවාදා ෆ්‍රී වෙන ටයිම් එක තියෙනවානේ. ඒක ඔයගලන්ට ෆ්‍රී තිබිච්ච ටයිම් එක. අපි වෙන් කරගෙන තිබිච්ච එකක් නේ. ඒතකොට ඒ ටයිම් එක මම ගන්නවා පේපර් ක්ලාස් එකකට. ඒකේ තනිකරම 2020 ඉඳලා ආපස්සට ප්‍රශ්න සාකච්ඡා කරන එකක් වෙනම යනවා. මේ දෙකෙන් මම පාඩම් වලට අවශ්‍ය කරුණු ගොඩනගන අතරේ මේ දැන් ඊළඟ අඟහරුවාද දෙක මම ගන්නෙ අර මග ඇරිච්ච දවස් දෙක කවර් කරගන්න. ඉන් පස්සේ තුන්වෙනි සතියේ ඉඳලා ඒ කියන්නේ මේ ඉතිරි තියෙන අඟහරුවාද දවස් දෙක හැර ඊළඟ අඟහරුවාද ඉඳලා ඒක පේපර් ක්ලාස් එකකට ගන්නෙ මම. ඒවට වෙනම අය කිරීම මොනවාක්වත් නෑ. හරිද? මේ කැටගරිය විභාගේ කවද්ද තියෙන්නේ? එදාට අපිට පන්ති නවත්තන්න කියන දවස වෙනකම් මේ පේපර් ක්ලාස් එක තියෙනවා. හරි. ඒක තමයි ප්ලෑන් එක. මම ඊට කලින් දවසේ ඕගලන්ට බලා ගන්න ඕන කොටස් ටික කියනවා. මෙන්න මේ ටික බලා ගන්න. මෙන්න මේ ටික තමයි කරන්නේ. එතකොට ඊට අමතරව දැන් මාගාව වෙනම ටිකකුත් තියෙනවා. නැත්තම් පාස් පේපර් එක බලලා ඔයාලා අද යන්න ඕනේ නැහැ වගේ නිකන් අදහස් වලට එනවා. ඒක නෙමෙයි. මම වෙනම දෙන ටිකකුත් ඒ අතරේ තියෙනවා. එතකොට පාස් පේපර් එක වෙනම සාකච්ඡා වෙනවා සහ මම හොයාගන්න මම මිස් හදන වෙනම questions ටිකකුත් ඒ අතරේ තියෙනවා. එතකොට ඉතින් සහභාගී වෙන එක තමයි හැම පැත්තෙම වැදගත්. අපි බලමු. ඒ පැත්තෙනුත් අපි මෙතෙක් කලින් අත්හදා නොබලපු එකක්. කලින් අත්හදා නොබලපු එකක් මේ අවුරුද්දේ අපි ඒක අත්හදා බලනවා. හැම පැත්තෙම මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. හරි. එතකොට මේ දවස් දෙක අනිත් එක තමයි දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම එක දවසේ අපි කරලා ඉවර කරන්නේ නැත්තේ. සතියේ විසිරලා ගිහිල්ලා.
වඩා තියාගන්න බෑ. පැය 2යි 3යි ඉතින් ඉන්නවා කියලා ඔයගොල්ලෝ විශ්වාසයෙන් කියන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රොඩක්ටිවිටි කොහොම අවම මට්ටමකදී ඔයාලට හරිද? මම කලින් එකේ පැහැදිලි කරන්නම් මේක ලියාගත්තා නම් tables කියන එක ඔයගොල්ලෝ දන්නවා. indexes කියලා කියන්නේ පුතා දත්ත ලබා ගැනීම වේගවත් කිරීම සඳහා දත්ත සමුදා සෙවුම් යන්ත්‍රයට භාවිතා කළ හැකි විශේෂ විමසුම් වගු දර්ශක වේ. ඒ කියන්නේ දර්ශක කියන්නේ index කියන එක. විශේෂ විමසුම් වගු index නම් වේ කියන එක තමයි මේ කියලා දෙන්නේ. හරි. මම කියන එක ඇහෙනවනේ හැමෝටම නේ. එතකොට මේ indexes වලින් කරන්නේ ඒ තියෙන දත්ත පිළිබඳ දත්ත ලබා ගැනීම වේගවත් කිරීම සඳහා ඒ කියන්නේ එයාලට අපි තුමුකෝ නිතර පාවිච්චි වෙන දත්ත තියෙනවා නම් ඒ සෙවීම වඩා වේගවත් කරන්න indexes හදලා තියා ගන්නවා. ඕගොල්ලෝ අර operating system එකේ කතා කරා දත්ත ලබා ගැනීම වේගවත් කිරීම සඳහා දත්ත සමුදාය සෙවීම යන්ත්‍රයට භාවිතා කළ හැකි විශේෂ විමසුම් වගු. මේ වගුවෙන් මතකද ඕගොල්ලන්ට අපි indexed අපි කතා කරා operating system පාඩමේදී contiguous allocation ඒ කියන්නේ එක ළඟ පිහිටන allocation ඊට පස්සේ linked allocation සහ indexed allocation. index එකේදී මොකද්ද කරේ? පොඩි ටේබල් එකක් දුන්නත් ඒ ෆයිල් එකට අදාළ දත්ත ගබඩා වෙලා තියෙන්නේ මේ තැන්වල කියලා ඒ ඉන්ඩෙක්ස් එකේ තමයි තියෙන්නේ. එතකොට ඒ ඉන්ඩෙක්ස් එකට ගියාම අනිත් තැන් හැම තැනම ගිහිල්ලා ඒ අදාළ දත්තේ ගෙනල්ලා දෙනවා. අන්න ඒ වගේ එකක්. එතකොට ඒක SQL වලත් තියෙනවා ඉන්ඩෙක්ස් කියන එක. එතකොට ඒ දත්ත සමුදාය මේකේ මතක තියාගන්න ඩේටාබේස් එකක් අපි හදන්නේ ටේබල් අති විශාල ප්‍රමාණයක් එකතු කරලා. ඒ ටේබල් අති විශාල ප්‍රමාණය එකතු කරලා නිකන් ඉන්නේ නැහැ. tables අති විශාල ප්‍රමාණයක් එකතු කරලා විශාල ප්‍රමාණයක් එකතු කරලා ඒවා පුළුවන් තරම් ඒවෙන් data ලබා ගැනීම තමයි ප්‍රමුඛ කාර්ය බවට පත් වෙන්නේ. වර්තමානයේ සිස්ටම් කියලා කියන්නේ අති විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරලා ඒ දත්ත එකතු කරලා ඒ දත්ත වලින් පුළුවන් තරම් රිපෝර්ට්ස් හදනවා. ඊට පස්සේ එක එක විදිහට දත්ත විවිධ විදිහට එළියට ගන්නවා. ඒ එළියට ගනිද්දී මේ ඉන්ඩෙක්ස් වල විශේෂ වාසියක් වෙනවා. එතකොට මේ ඉන්ඩෙක්ස් එක ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. දත්ත ලබා ගැනීම වේගවත් කිරීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක්. ඔන්න ඕක මතක තියාගන්න. tables කියන එක කවුරුත් දන්නවා. දත්ත ගබඩා කරන්න රඳවා තබා ගන්න උදව් කරන්නේ ප්‍රධාන වශයෙන්ම database එකට tables. ඒ tables වල මෙන්න මේක නම් වරද්දන්න එපා පුතා. මේක වර්ධිනවා කියන්නේ මේ අපිට දුක හිතෙන. අයි මේක ප්‍රාථමික තැනක් නේ. මේක වරද්දන්න එපා. නේ බල. මේ ටේබල් එක තියෙනවා.
මේ ටේබල් එකේ උඩින්ම තියෙන්නේ column headings ටික. column headings 4යි. මේකේ ගත්තොත් columns එහෙම නැත්නම් fields එහෙම නැත්නම් අපි මේකට තීරු එහෙම නැත්නම් අපි මේකට තීරු columns fields ඔය හැම වචනයක් මේ අතර තියෙන්නේ columns. එහෙනම් මේකේ columns කීයද? 4යි. columns 4යි. columns 4යි. දැන් මම මේ අතර අඳිනවා rows. හරි. rows කියලා කියන්නේ 1යි 2යි 3යි 4යි. මේකේ rows තියෙන්නේ ඒත් 4යි. මතකද? ඒත් 4යි තියෙන්නේ. ඒතර මේ එකින් එක ගණන් කරලා නෙමෙයි අපි rows ගන්න කියන්නේ. මතකද? සමහර අය එහෙම තිබුණා. සමහර අය මේකත් එකතුව 5යි කියලා කිව්වා. වැරදි. මේක අදාළ වෙන්නේ නැහැ. මේක column headings ටික. row එකක් කියලා කියන්නේ දත්ත අඩංගු එක විතරයි. column headings ටික row එකක් විදිහට සලකන්නේ නැහැ. ඊටාම පැහැදිලිව මතක තියාගන්න. තාමත් මේක වරද්දනවා කියන්නේ ඒක බොහොම බරපතල තත්ත්වයක්. මොකද O level කාලෙවත් මේක වරද්දන්න බෑ. හරි. මේක ඊටාම බරපතල තත්ත්වයක් මේක වරද්දනවා කියන එක. හරි. table fields columns කියන්නේ මේ අතට. දැන් මේ rows කියලා කියන්නේ හරස් අතට. සම්බන්ධතා දත් keys ගත්තාම primary key, foreign key, candidate key, alternate key, super key ඔය විදිහට keys වර්ග ගොඩාක් තියෙනවා. ඒ හැම එකක් ගැනම ඔයගොල්ලන් දැනගන්න ඕනේ. විවිධ ප්‍රශ්න අහලා තිනවා. දැන් උදාහරණයක් මම කියන්නම් 2018 වගේ අහලා තිනවා. ප්‍රශ්නයක් MCQ අංක 26. දැන් ඕනනම් ටක් ගාලා පේපර් එක බලා ගන්න තියෙන්න ඕනේ අතේ. 2018 MCQ අංක 26 දත්ත සමුදාය සම්බන්ධයෙන් පහත දැක්වෙන වගන්ති සලකා බලන්න. නිරූප්‍ය යතුරු ඒ කියන්නේ කැන්ඩිඩේට් කී යනු වගුවක ඇති පේලියක් අනන්‍යව හඳුනා ගැනීමට උපකාරී වන තීරුවක් හෝ තීරු කීපයකි. හරි මෙන්න මේවා ඉස්මතු කරන්න තමයි මම අර පේපර් ක්ලාස් එක දැමීමේ ආරම්භය. හරි නිරූප්‍ය යතුරු ඒ කියන්නේ කැන්ඩිඩේට් කී යනු වගුවක ඇති පේලියක් අනන්‍යව හඳුනා ගැනීමට උපකාරී වන තීරුවක් හෝ තීරු කීපයකි. මතක තියාගන්න ප්‍රයිමරි කී එකක් කියන එක කොලම් එකකින්ම හැදෙන්න ඕන කියලා නීතියක් නැහැ. හරිද? කොලම් කිව්වම දැන් දන්නවා කොලම් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක. එක කොලම් එකකින්ම ප්‍රයිමරි කී එක හැදෙන්න ඕන කියලා නීතියක් නැහැ. ස්ටුඩන්ට් ID ඒක එක කොලම් එකකින් හදන්න පුළුවන් ප්‍රයිමරි කී එකක්. නමුත් සමහර ටේබල්ස් තියෙන්න පුළුවන් ස්ටුඩන්ට් අපි හිතමු ස්ටුඩන්ට් නේම් එකයි year එකයි ඔය ඔක්කොම අරගෙන ප්‍රයිමරි කී හදනවා. ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මේ රෙකෝඩ් එකට අනන්‍යතාවය දෙන්නයි ඕනේ. එහෙම එක කොලම් එකකට වඩා වැඩියෙන් ගන්නවට අපි කියනවා composite primary key කියලා. primary key වලින් හැර composite primary key කියලා කියනවා. primary key එකේ ප්‍රධාන ලක්ෂණ දෙකයි. හිස්තැන් තියෙන්න බෑ, අනුරූ තියෙන්න බෑ. හිස්තැන් තියෙන්න බෑ, අනුරූ තියෙන්න බෑ. හරි. ඕක තමයි ලක්ෂණ. එතකොට primary key එකේ ප්‍රධාන අරමුණ තමයි පුතා සෑම රෙකෝඩ් එකකටම අනන්‍යතාවයක් දෙන එක. සෑම රෙකෝඩ් එකකටම අනන්‍යතාවයක් දෙන එක තමයි ප්‍රයිමරි කී එකේ ප්‍රධාන ලක්ෂණය. ප්‍රධාන අරමුණ. හරිද? ප්‍රධාන අරමුණ ඒක. හරි. කැන්ඩිඩේට් කී අනුව වගුවක ඇති පේලියක් අනන්‍යව හඳුනා ගැනීමට උපකාරී වන තීරුවක් හෝ තීරු කීපයක්. ඒක හරි. කැන්ඩිඩේට් කී කියලා කියන්නේ ජනාධිපති වෙන්න කලින් දැන් මේ ඡන්දෙදි ජනාධිපති වෙන්න කලින් සජිත් සහ මේ ගෝඨාභය කියන්නේ දෙන්නම මේ අපේක්ෂකයෝ.
ඊට පස්සේ ඡන්දයෙන් පස්සේ තමයි ජනාධිපති බවට පත් වෙන්නේ. හරිද? එතකොට ඒ වගේ දැන් වෙන්න කලින් ඒගොල්ලෝ අපේක්ෂකයෝ. ඒ වගේ තමයි දැන් ප්‍රයිමරි කී එක වෙන්න කලින් ඒ ලක්ෂණ තියෙන දැන් ඒ දෙන්නම ඒ পদවිය සඳහා සුදුසු නිසා තමයි මිනිස්සු ඒගොල්ලන්ව යෝජනා කරගත්තේ. එහෙම නැත්නම් ඒ අදාළ පාර්ශව විසින් යෝජනා කරගත්තේ. ඒගොල්ලෝ සුදුසුයි. ඒ পদවියට කොයි පැත්තෙන් වුණත් දෙන්නෙන් කවුරු ආවත් සුදුසුයි කියන මත ඉඳලා තමයි ඒගොල්ලන් මේ යෝජනා කරගත්තේ. ඒ කෙසේ වෙතත් එතකොට දෙන්නෙන් කවුරුපත් වුණත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ කැන්ඩිඩේට් කී කියලා කියන්නේ ප්‍රයිමරි කී එක මොකක් හැටියට තෝරගත්තා. අපේක්ෂක කීස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් අර ලක්ෂණ තියෙනවා. මොනවද? ඉස්තන්නේ ඩුප්ලිකේට් නැහැ. ඔය හේතුවෙන් තමයි යා කැන්ඩිඩේට් කී එකක් බවට පත් වෙන්නේ. විකල්ප යතුරු යනු ප්‍රාථමික යතුරු ලෙස තෝරා නොගත් නිරූප යතුරකි. හරියටම හරි. දැන් අපි ඒ දෙන්න අතුරින් ගෝඨාභය රාජපක්ෂ කියන කෙනාව ජනාධිපති කරගන්නවා. එතකොට එයා ජනාධිපති වෙනවා. ඒ වගේ තමයි ප්‍රයිමරි කී එක සඳහා සුදුසු කීස් දෙකක් තියෙනවා. ස්ටුඩන්ට් ID කියන එක තියෙනවා. ස්ටුඩන්ට් ඩෙන්ටිටි කාඩ් නම්බර් කියන එක තියෙනවා. ස්ටුඩන්ට් ID එකත් මේ ප්‍රයිමරි කී එක සඳහා සුදුසුයි. ඩෙන්ටිටි කාඩ් නම්බර් එකත් ප්‍රයිමරි කී එක සඳහා සුදුසුයි. හැබැයි ඔයා තෝරගන්නවා ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී විදිහට. එතකොට අරයා ඒ කියන්නේ දෙන්නම කැන්ඩිඩේට් කියලා විදිහට හිටියේ. අපේක්ෂක යතුරු නිරූපය යතුරු විදිහට හිටියේ. ප්‍රයිමරි කී එක ඔයා ස්ටුඩන්ට් ID විදිහට තෝරගත්තාම අරයා කෙලින්ම විකල්ප යතුරක් බවට පත් වෙනවා. ඕල්ටර්නේට් කී එකක් බවට පත් වෙනවා. හැබැයි දෙන්න සතුවම අර ප්‍රයිමරි කී ලක්ෂණ තියෙනවා. හැබැයි ප්‍රයිමරි කීලා දෙන්නෙක් දාන්න බෑනේ. එක්කෙනෙක්ව තෝරගත්තු ගමන් අනිත් එක්කෙනා ඕල්ටර්නේට් කී එක බවට පත් වෙනවා. ඔය සරල සංකල්පේ හරි මේ ප්‍රශ්නේ අහන්න හේතුව. එතකොට කැන්ඩිඩේට් කී වගුක අනන්‍යතාවය උපකාරී වෙනවා. ඒක හරි. විකල්ප යතුරු යනු ප්‍රාථමික යතුරු ලෙස තෝරා නොගත් නිරූප යතුරකි. හරියටම හරි. ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී එක විදිහට තෝරගත්තා නම් අරක ඉබේම ප්‍රයිමරි කී එක විදිහට තෝරගත්තට පස්සේ ඕල්ටර්නේට් කී එක බවට පත් වෙනවා ඩෙන්ටිටි කාඩ් නම්බර් කියන එක. ප්‍රාථමික යතුරු සඳහා අභිශූන්‍ය අගයක් තිබිය හැකි. වැරදි. A සහ B තමයි උත්තරේ. මම මේ කතා කරේ 2018 අහපු MCQ ප්‍රශ්නේ අංක 26 MCQ 26 ඔන්න ඔය විදිහට තේරුම් ගන්න තියෙනවා. මේ කීස් සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. රිලේෂන්ෂිප්ස් එකිනෙකට වෙනස් දත්ත අයිතම සම්බන්ධ කරන අතර හරි මේ එකිනෙකට වෙනස් දත්ත සම්බන්ධ කරන්න තමයි මේ රිලේෂන්ෂිප් කියන එක ඉතාම වැදගත්. මේ ඩේටාබේස් ගැන කතා කරද්දී ඒක අපි කතා කරන්න පටන් ගන්නෙම රිලේෂනල් ඩේටාබේස් මැනේජ්මන්ට් කියලා. DBMS කියන සංකල්පය තවදුරටත් විස්තර කරද්දී RDBMS කියන එකක් එනවා. රිලේෂනල් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම්. එතකොට රිලේෂන්ෂිප්ස් විවිධ දත්ත වගුවල දත්ත බෙදීමට හා ගබඩා කිරීමට සම්බන්ධතා සඳහා ඉඩ හදලා දෙනවා. සම්බන්ධතා සකස් කර දෙයි කියලා හදාගන්න එක. ඉඩ දෙයි කියලා නෙමෙයි. data types වලින් අපි කරන්නේ දත්ත වර්ගය යනු විශේෂිත වර්ගයක්. අඥාන පරාසයක් තබාගත හැකි දත්ත ගබඩා කිරීමේ ආකෘතියක්. අපි මෙතන int කියලා දුන්නාම ඉලක්කම් විතරයි. වාචා කියලා දුන්නාම text. يعني characters කියන අර්ථයෙන් යන්නේ. අංකයක් දැම්මත් ඒක character එකක් හැටියටයි ගන්නේ. ඕගලන් අර Python වල float ඊට පස්සේ int ඒවට convert කරලා ගන්නව මතකයි. මොකද input එකෙන් එන්නේ ඒකට අදාළ මේ input එකෙන් හැමතිස්සෙම එන්නේ string එකක්. එතකොට මේ string එක integer වලට convert කරලා ගන්න ඕගලට මතකයි. float වලට convert කරලා ගන්නවා. ඒකේ අර්ථය ඕගොල්ලෝ දන්නවා. මොකක්ද හේතුව? integer කරලා ගන්නේ ඇයි? float කරලා ගන්නේ ඇයි කියලා. ඔය විදිහට data types කියලා කියන්නේ ඊටාම වැදගත්. data types වලින් අපි වක්‍රාකාරයෙන් කරන්නේ data validation එක. හරි. data types මම ඔක පළවෙනි පාඩමේදී කතා කරලා තියෙනවා. හරි.
පළවෙනි පාඩමේදී කතා කරලා තියෙනවා මම ඒක එක්සර්සයිස් එකක් විදිහට දුන්නා කලින් ටියුට් එකේදී ඒක කරන්න කියලා මම ඒකට අදාළ උත්තර ටික PDF එකක් විදිහට හදලා මම එවන්නම්. හැබැයි ඔයගොල්ලෝ ඒ වෙනුවෙන් කරලා තියෙනවා. data types හරහා අපි එක විදිහකට කරන්නේ පුතා. data validation එක. data validation කියලා කියන්නේ ඉලක්කම් දාන්න ඕන තැනට අකුරු දැම්මොත් අපි මේ කරන කිසිම දෙයක අර්ථයක් නැහැ. අකුරු අක්ෂර වලින් දාන්න ඕන එකට ඉලක්කම් ටිකක් කොහෙ දාලා දැම්මොත් අපි කරන කිසිම දෙයක වටිනාකමක් නැහැ. ඩේට් එකක් දාන්න ඕන තැනට ඔහේ හිතෙන අංක ටිකක් දැම්මොත් වටිනාකමක් නැහැ අපේ දත්තවලට. එහෙනම් data types හරහා කරන්නේ එක්තරා ආකාරයක data validation එකයි. කියන්නේ දත්ත වළංගුතාවයකට පත් කරන එක තමයි data types වලින් කරන්න ඕන නම් ලියාගන්න. දත්ත වළංගුතාවයකට පත් කරන්න. ඒ database එකට ගලාගෙන එන දත්ත ඉතා නිවැරදිව ලබා ගන්න එක්තරා ආකාරයක constraint එකක්. එහෙම නැත්නම් සීමාවක් හැටියට අපිට data type එක හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට data type එකනොත් සැලකිය යුතු විශේෂ යමක් සිද්ධ වෙනවා අපි හිතනවට වඩා. හරි.